ආයිබෝවන් දුවේ පුතේ අදත් අපි සම්බන්ධ වන්නේ tuition.lk වෙබ් අඩවියත් එක්ක ඔබට නාට්‍ය හා රංග කලාව ගෙන එන මේ අලුත් පාඩමත් සමගයි. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පුතාලා දුවලත් එක්ක විවිධ මානුෂික චරිත. දැන් පුතාලට තියෙනවා චරිත නිරූපණය කියලා පාඩමක් 6 සහ 7 කියන ශ්‍රේණි දෙකටම චරිත නිරූපණය කියලා පාඩම් මාලාවක් තියෙනවා, අභ්‍යාස ගණනාවක් තියෙනවා. ඒ අතරින් ප්‍රායෝගික කොටස් තියෙනවා, සිද්ධාන්ත කොටස් තියෙනවා. ඉතින් අපිට වැදගත් වෙනවනේ වේදිකා නාට්‍යයක චරිත නිරූපණය සිදුවන්නේ කෙසේද යන්න කියන පිළිබඳව අධ්‍යයනය කරන්න නේද? ඒක අපේ අත්‍යවශ්‍ය කොටසක්නේ. ඉතින් ඒක නිසා අපි අද සූදානම් වෙන්නේ වේදිකා නාට්‍යයකට සුදුසු චරිත මොනවද කියන එක පිළිබඳව සොයා බලන්න. එතකොට වේදිකා නාට්‍යයක් රචනා කිරීමේදී වගේම වේදිකා නාට්‍යයක් අධ්‍යයනය කිරීමේදී වේදිකා නාට්‍යයක් රස විඳීමේදී චරිත කියන මානුෂික කියන්නේ චරිත වර්ග මොනවද කියන එක පිළිබඳව අපි තුල අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඒ කියන්නේ අපි හොඳ රසිකයෙක් වෙන්න වගේම අපි නාට්‍ය ශිල්පයට සම්බන්ධ වෙන කෙනෙක් වුණත් එහෙම නැතත් හොඳ රසිකයෙක් විදිහටත් අපිට මේ චරිතවල තියෙන සම්බන්ධය වේදිකා නාට්‍යවලට තියෙන්නේ කොබඳු සම්බන්ධයක්ද කියන එක පිළිබඳව දැන ගැනීම අවශ්‍යයි. ඉතින් දුවේ පුතේ චරිත කියන්නේ මොනවද? වේදිකා නාට්‍යයකදී යොදා ගනු ලබන චරිත මොනවද? හොඳයි. අපි වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කිරීමේදී මානුෂික චරිත, සත්ව චරිත, ඊළඟට අද්භූත චරිත, ස්වභාවික පරිසරයේ ඇති යම් යම් සංසිද්ධීන් පාදක කරගත් චරිත අපි වේදිකා නාට්‍යවලදී චරිත විදිහට යොදා ගන්නවා. මොනවද? මානුෂික චරිත, සත්ත්ව චරිත, අද්භූත චරිත, එහෙම නැත්නම් මනක්කල්පිත චරිත, ඊළඟට ස්වභාවික සංසිද්ධීන් පදනම් කරගත් චරිත. ඒ අතුරින් අපි සාකච්ඡා කරමු මුලින්ම මානුෂික චරිත කියන්නේ මොනවද කියලා. පුතාලා දන්නවනේ මනුෂ්‍යයා උපදින්නේ කොහොමද? මව් කුසකින් නේද? ශිරපායි සතෙක්නේ මනුෂ්‍යයා කියන්නේ නේද? එතකොට මනුෂ්‍යයා කියන කෙනාව අපි අඳුනගන්න එක එක යම් යම් විද්‍යාත්මක ලක්ෂණ තියෙනවා නේද? මනුෂ්‍යයා කියලා කියන්නේ මෙන්න මේ බඳු කෙනෙක්. මනුෂ්‍යයා සාමාන්‍යයෙන් ගත්තාම ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් කොටස් ලිංගිකත්වයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ඔවුන්ගේ ඒ ලිංගිකත්වයට අනන්‍ය වෙච්ච ලක්ෂණ ඔවුන්ගේ ශරීරය තුලින් මතුවෙනවා නේද? එතකොට ඒ දෙක අරුණාම වෙන කිසිම දෙයක් අපිට ભેද හැටියට අපිට වෙන් කරලා හඳුර ගන්න බෑ මනුෂ්‍යයා කියන කෙනා සම්බන්ධයෙන්. එතකොට ප්‍රාදේශීය වශයෙන් දේශගුණික තත්ත්වයන් යටතේ ප්‍රාදේශීය වශයෙන් එහෙම නැත්නම් විවිධ ජානපදික ස්වරූපයන්ගෙන් ගත්තාම හමේ වර්ණය වෙනස්, ඇස්වල පැහැය වෙනස්, හැඩය ශරීරයේ හැඩය වෙනස්, ඊළඟට මුහුණේ අතුලාන්තයේ තියෙන ආස්තිවල ස්වභාවය වෙනස්, ශක්තිමත් බව අණුව වෙනස් වෙනවා. ඒවා සිද්ධ වෙන්නේ ඒ ප්‍රදේශවලට ආවේනික තත්ත්වයන් වලට මිසක්ක මේ අපි මිනිස්සයා හදාගත්තු යම් යම් නිගමන වලට අනුව නෙමෙයි. මොකද ස්වභාවිකත්වය කියන එක මත පදනම් වෙලා තමයි මිනිස්සයා කියන කෙනා ගොඩනැගිලා තියෙන්නේ. ඊළඟට අපිට මේ මිනිස්සයා කියන චරිතය තමයි පෘථිවිය අපි ගත්තාම මේ නේද අපි ජීවත් වෙන සමාජයේ ප්‍රධානතම පුද්ගලයා වෙන්නේ මිනිස්සයා. එතකොට ඒක නිසා ගොඩක් වෙලාවට අපි වේදිකා නාට්‍යවලට මිනිස්සු චරිත යොදා ගන්නවා, පාදක කර ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපි මනුෂ්‍ය චරිත ඉදිරිපත් කිරීමේදී අපි දන්නවා සමාජයක් විදිහට මේක ගොඩනැගෙනවා නේද? මනුෂ්‍ය සමාජය යම්කිසි ක්‍රමානුකූලව ගොඩනැගිච්ච නීති රීති සමුදායකින් යම් ආකාරයකට සීමා සහිත කරපු සමාජ ක්‍රමයක් මිනිසු විසින් ගොඩනගාගෙන තියෙනවා. ඒ ගොඩනගාගෙන තියෙන සමාජය තුල විවිධ තරාතිරමේ විවිධ සමාජ පන්තීන් වලට අයත් විවිධ වෘත්තීන් වල නියැලෙන විවිධ භාෂාවන් කතා කරන විවිධ ආකාරයේ රුචි අරුචිකම් වලින් යුක්ත වෙච්ච විවිධ වයස් කාණ්ඩවල චරිත අපි දකිනවා. ඔන්න දැන් මම මේ චූටි වෙලාව ඇතුළත මිනිස්යාගේ විවිධ ස්වරූප ගණනාවක් කිව්වා නේද? වයස අනුව, ලිංගිකත්වය අනුව, ප්‍රාදේශීය කියන්නේ ඒ ජනපද
ජානපදික ස්වරූපය අනුව, දේශකුණික ස්වභාවය අනුව, තරාතිරම සමාජ තරාතිරම අනුව, සමාජ තරාතිරම කියලා කියන්නේ සමාජ පන්තිය කියන එක. සමාජ පන්තිය අනුව කරන වෘත්තීන් අනුව මිනිස්යාව අපිට එකිනෙකා වෙන් කරලා හඳුනා ගන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට මේ මිනිස්යා කියන පොදු කුලකය අපි රටවල් අනුව ඇමරිකානුවෝ, ශ්‍රී ලාංකිකයෝ, ඉන්දියානුවෝ, ස්පාඤ්ඤ ජාතිකයෝ, අප්‍රිකානු ජාතිකයෝ, අග්නිදිගාසියානු ජාතිකයෝ වගේ අපිට පුළුවන් මේ ප්‍රාදේශික ඒ ප්‍රදේශීය බෙදීම් අනුව රටවල් වල මේ වෙනස් තත්ත්වයන් යටතේ අපිට පුළුවන් නාමකරණය කරන්න නේද? විවිධ නාමකරණයන්ට ලක් වෙනවා. දැන් අපිට පුළුවන් විවිධ වෘත්තීන් අනුව පුද්ගලයන්ව වෙන් කරන්න. දැන් සමාජ පන්තීන් අනුව එයා ධනපති පන්තියේ, එයා මේ මධ්‍යම පන්තියේ, එයා පීඩිත පන්තියේ, එයා ඉහළ ධනපති පන්තියේ, එහෙම අපිට සමාජ පන්තීන් අනුව සම මිනිස්සුකම වෙනස් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තාම කරන වෘත්තිය අනුව එයා ගුරුවරයෙක්, එයා වෛද්‍යවරයෙක්, එයා ඉංජිනේරුවෙක්, එයා කම්කරුවෙක්, එයා ගොවියෙක් වශයෙන් අපිට පුළුවන් බෙදලා වෙන් කරන්න. ඒ විතරක් නෙවෙයි, සමහරවිට මිනිස්සු කුල අනුව, ජාතීන් අනුව, ආගම් අනුවත් මිනිස්සු බෙදලා වෙන් කරලා තියෙනවා. ඉතින් බෙදී වෙන් වී ගිය අනන්‍යතාවය කියන එක අනන්‍යතාවයන් අනුව බෙදලා වෙන් කරපු සමාජ තමයි අපි ඒ සමාජයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ নানা ආකාර සංකීර්ණ සමාජ ව්‍යුහයක් තුල ඉන්න මනුෂ්‍ය චරිත අපිට පුළුවන් වේදිකා නාට්‍යවලට යොදාගෙන ඒ තුලින් මනුෂ්‍ය සමාජයට යහපත් ආදර්ශමත් පණිවිඩයක් ලබා දෙන විදිහට ඒ නාට්‍ය ගොඩනගන්න. එතකොට මනුෂ්‍යයා කියන චරිත අපි මම කැමති යොදාගන්න. දැන් හිතන්න අපි ගත්තොත් එහෙම මනුෂ්‍යයා වෘත්තීන් වලට අනුව බෙදනවා කියලා කිව්වනේ. දැන් හිතන්න මෙන්න මේ වගේ. ඔන්න මේ වෛද්‍යවරු. දැන් බලන්න මේ ඉතා පැරණි කාලයේ යුරෝපයේ, මධ්‍යකාලීන යුරෝපයේ වෛද්‍යවරුන්ගේ ඇඳුමක් තමයි මේ දාගෙන ඇඟලාගෙන ඉන්නේ මේ වෛද්‍යවරයෙක්. මේ ඉන්නේ නූතන වෛද්‍යවරයෙක්. පේනවද? ඔන්න කාලයට සාපේක්ෂව එකම වෛද්‍ය වෘත්තිය ස්වරූප දෙකක් බවට පත් වෙලා තිනවා. අන්න කාලයට සාපේක්ෂව තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි. ගොවියෙක් සහ ගෙවිලියක්. මේ යුරෝපා සමාජයේ බටහිර හරි යුරෝපයේ සමාජයේ ගොවියක් සහ ගෙවිලියක් තමයි මේ අපි මේ රූප රාමුවෙන් පෙන්නුම් කරන්නේ. එතකොට මේගොල්ලන්ගේ මේ බලන්න මුහුණු වල තියෙන හැඩය මේගොල්ලෝ පොඩ වයස්ගතයි නේද? ඒගොල්ලන්ගේ මුහුණ වල තියෙන භාවය, ඉරියව්, ඒගොල්ලන්ගේ හැඩතල නේද, රැලි වැටිච්ච ස්වභාවයන් මේවා හරි වැදගත් වෙනවා අපිට ඒ නාට්‍යයේ අර්ථය, රසය, ඒකේ ඒ ගැඹුර මතු කරලා දක්වන්න. හොඳයි. දැන් මේ අපි දකින්නේ කම්කරුව, පීඩිත පන්තියේ මිනිස්සු. මේ ෆිෂර්මන් කෙනෙක්, මාළු වෙලෙන්දෙක් නැත්නම් මාළුකාරයෙක්. මාළුකාරයෙක් කියලා අපි කියන්න හොඳ නෑ. මාළු වෙළඳාම් කරන්නේ. ඊළඟට මෙයා අපිට පේනවා කම්කරුවෙක්, බඩුවක් ඔසවාගෙන යනවා නේද? එතකොට මේ බඳු චරිතත් අපිට පුළුවන් අපේ වේදිකා නාට්‍යවලට එකතු කරන්න. හොඳයි. මේ ඉන්නේ බටහිර සමාජයේ ගුරුවරියක් නේද? අපි දැන් පුතාලගේ පාසල් වල ඉන්නේ වෙනම විදිහට සාරියක් හරි ඔසරියක් හරි ඇඳගත්ත වෙනම පෙනුමක් පුතාලම නේද? යම් කිසි රීතිමය ස්වරූපයකට කොටු වෙච්ච කෙනෙක් විදිහට තමයි අපි ගුරුවරයව දකින්නේ නේද? එතකොට මේ ඉන්නේ යුරෝපා සමාජයේ ගුරුවරියක්. මේ ඉන්නේ සුල්තාන්වරයෙක් නේද? සුල්තාන්වරු ගොඩක් වෙලාවට මැද පෙරදිග රටවල් වල තමයි අපි දකින්නේ. එතකොට බලන්න ඒගොල්ලෝ අඳින පළඳින විදිහ, ඒගොල්ලන්ගේ ස්වරූපය, ස්වභාවය කොයි වගේද කියන එක අපිට මේකෙන් පැහැදිලි වෙනවා. ඊළඟට මම මේ පෙන්වන්න යන්නේ ජනාධිපති කෙනෙක්. හරිද? ජනාධිපති කෙනෙක් කියලා කියන්නේ රටේ පාලකයන් නේද? ප්‍රධාන පුරුෂයා, ප්‍රධාන පාලකයා. මේ පළවෙනි පුරවැසියා කියලා අපි සලකන්නේ. ඔන්න බලන්න ඒ බඳු කෙනෙක් කොයි වගේ විදිහකට ජීවත් වෙයිද? මේ ඉන්නේ ප්‍රභූ පැලැන්තියට අයිති චීන ජාතිකයෙක්. හරිද? බලන්න එයාගේ කොස්ටියුම් එක, ඊළඟට එයා තලප්පාව බෙදලා තියෙන ආකාරය, මුහුණේ හැඩය නේද? ඒතර මේ වගේ දේවල් අපිට නාට්‍යයේ අපේ වේදිකා නාට්‍යවලට පාවිච්චි කරන්න පුළුවන් චරිත. හොඳයි. ඊළඟට බලන්න ආගමික ස්වරූපයක් ගන්න පාර්ශව දෙකක් මම මේ ඉදිරිපත් කරන්නේ. මේ ඉන්නේ කෝවිලක අපි කියන්නේ පූජකවරයෙක්, පූසාරිවරයෙක් කියලා අපි කියන්නේ. කෝවිලක පූජකවරයෙක්. මෙතන ඉන්නවා කතෝලික ආගම හා බැඳිච්ච පූජකවරියක් සහ
පූජකවරයෙක්. එතකොට අපි අපේ බෞද්ධ මේ උතුමන්ලා අපි දැකලා තියෙනවා නේද? අපේ භික්ෂුන් වහන්සේලාගේ වර්ණය වෙනස් නේද? අඳින වර්ණය වෙනස්. අපි අඳින ඇඳුම ඒ කියන්නේ අපි කියන්නේ නේද? අපි සිවුරක් කියලානේ අපි කියන්නේ. එතකොට ඒක වෙනස්, අඳින විදිහ වෙනස්. බලන්න මේ තායිලන්ත ආගමට අයිති පූජකවරයෙක්ගේ ඇඳුමක්. ඉතින් බලන්න මේ ස්වරූපේ ගත්තාම නේද? අපි එකිනෙකාට වෙනස් වූ සමාජ තත්ත්වයන් වල මේ නියෝජනය කරන්නේ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්. ඉතා ඉංග්‍රීසි යුරෝපා කාන්තාවක් 1900ට කිට්ටු කාලයේදී ඇඳපු වස්ත්‍රයක් සහිතව තමයි ඇය අපි දකින්නේ. හරිද? ඔන්න ෆිෂ් මොනවාද මේ අපි එළවලු ගන්න ගියාම අපිට හම්බ වෙන මහත්මයෙක් තමයි මේ අපි දකින්නේ. හරිද? එළවලු වෙලෙන්දෙක්. හරිද? පළතුරු වෙලෙන්දෙක්. එතකොට මෙයාගේ ස්වරූපය බලන්න කොයි වගේද කියලා. ඉතින් මේ ආකාරයට අපිට පුළුවන් විවිධ චරිත අපේ නාට්‍යවලට සම්බන්ධ කරගන්න. මේ සෑම චරිතයක්ම අපි එදිනදා ජීවිතේ දකින චරිත. සමහර විට ඔබ මාකට් එකට ගියාම, පොළට ගියාම, එහෙම නැත්නම් ඔබ රෝහලට ගියාම, එහෙම නැත්නම් ඔබ පාසලට ගියාම ඔබට විවිධ සමාජයේ මිනිසුන්ව ඔබට අත්දකින්න සිද්ධ වෙනවා. එතකොට මේ අයගේ මානුෂික ගුණාංග ඒ අවස්ථාවන් වලට ඔවුන් මුහුණ දෙන ආකාරය දිහා බලලා නේද? ඔවුන් ක්‍රියා කරන ආකාරය දිහා බලලා ඔබට ඔබගේ චරිත නිරූපණයන් ගොඩනගා ගන්නට අවස්ථාව ලැබෙනවා. අත්දැකීම් කියන දේවල් නැතුව අපිට චරිත නිර්මාණය කරන්න අමාරුයි. ඒ කියන්නේ මිනිමරුවෙක් විදිහට රඟපාන්න ඕන නම් මිනිහෙක් මරන්න ඕන කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. මිනිසුන්ගේ අත්දැකීම්, කතා, මිනිස්සු සමහරලාවට ඔබ නොදැනුවත් ඇති. මිනිස්සු සමහර වෙලාවට નિરાයාසයෙන් Tamanට වෙච්ච දේවල් කියනවා. අයියෝ මට අර දමාර වැඩේ මට මෙහෙම වුණානේ. අනේ බලන්නකෝ මේ මං සල්ලි අරන් ගියේ නැහැනේ බඩු ගන්න. මාව හරියට ලැජ්ජා වුණා. මේ මම මතක තියාගෙනම ගියා මෙන්න මේවල් බඩු ගන්නවා කියලා. මං ඒ බඩු ටික ඔක්කොම අරගෙන මුදුලාලි ගාවට ගියාම බැලින්නම් පර්ස් එකේ 7-5ක්වත් නැහැ. අනේ හරි වැඩේ උනේ. දැන් මේ කතාව ඇතුලේ තියෙන කලබලය මේ මොහොතේදී ඇයට සිද්ධ වෙච්ච අපහසුතාවය ඇය විස්තර කරනකොට ඇයගේ මුහුණේ තියෙන ඉරියව්, චලන, හඬ පාලනය අපිට හරි වැදගත් වෙනවා නාට්‍යයක් ඉදිරිපත් කිරීමේදී. ඒ බඳු අවස්ථාවක් අපි අපේ නාට්‍යයකට යොදාගෙන එහෙම නැත්නම් චරිත නිරූපණයකට අපි යොදා ගන්නකොට ඒ බඳු අත්දැකීම් සහිත මිනිස්සු කතා බහ කරන විලාසය, ඔවුන්ගේ චර්යා රටාවන් ඊටම වැදගත් වෙනවා ඒ චරිත නිර්මාණය කිරීමට. ඉතින් ඒක නිසා අපිට කිසිම තරාතිරමක මිනිසෙක්ව අපිට අමතක කරන්න බෑ. අපි වේදිකා නාට්‍ය කලාවේදී විශේෂයෙන්ම අපේ ජීවිතය තමයි අපි වේදිකාවේ නාට්‍ය මගින් ඉදිරිපත් කරන්නේ. ජීවිතයෙන් පැතිකඩක් තමයි අපි වේදිකා නාට්‍යකින් ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ ජීවිතයෙන් පැතිකඩක් අපි වේදිකා නාට්‍යයක ඉදිරිපත් කරනකොට අපි මිනිස්සුන්ගේ ජීවිතය පිළිබඳව, ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව, ඔවුන්ගේ සිතුම් පැතුම් පිළිබඳව, රුචි අරුචිකම් පිළිබඳව අපි දන්නේ නැත්නම් අපිට ඒ චරිත නිර්මාණය කරගන්න බැහැ. අපිට හොඳ රසිකයෙක්වත් වෙන්න බෑ. මොකද අපිට ඒගොල්ලන්ගේ හැඟීම තේරෙන්නේ නැත්නම් අපිට මේ නාට්‍ය රස විඳින්න බෑ. ඒක නිසා අපි හැම විටම නවකතා පොත්, කෙටි කතා පොත්, නාට්‍ය, චිත්‍රපට හොඳ කලාකෘති පරිශීලනය කරලා සමාජය සමග එකතු වෙලා මේ දේවල් අධ්‍යයනය කරන්නට ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳ මනුෂ්‍ය චරිත. හොඳ කියලා කියන්නේ හොඳම නෙමෙයි. මනුෂ්‍යයා කියලා කියන්නේ හොඳ නරක දෙකින්ම යුක්ත කෙනෙක් නේද? එතකොට ඒ හොඳ සහ නරක කියලා අපි විශ්වාස කරන සීමාවන් වල ඉන්න හැම චරිතයක්ම අපි අවබෝධ කරගන්නට ඕනේ. මිනිහෙක් හොඳ කෙනෙක් වෙන්නෙත් නරක කෙනෙක් වෙන්නෙත් තමන්ගේම වැරද්ද නිසා නෙමෙයි. නේද? සමාජයේ ඔහු ජීවත් වෙන වටපිටාව අනුව ඒ පරිසරය තුලින් තමයි ඒ ජීවියව ගොඩ නැගෙන්නේ. එතකොට ඒවා අපිට තේරුම් ගන්න හැකියාව ඇති වෙනවා අපි මේ චරිත පිළිබඳව අධ්‍යයනය කරොත්. ඒ වගේම චරිතයක බාහිර ස්වරූපය දැන් හිතන්න ගොවි මහත්තයෙක් අපේ ගොවි මහත්තයෙක්ගේ ස්වරූපය නෙමෙයි බටහිර රටක එහෙම නැත්නම් යුරෝපා ජාතිකයින්ගේ ගොවි මහත්තයෙක්. ඊට වඩා වෙනස්
අපි ජපානයට පැත්තට ගියොත් ඊට වඩා වෙනස් ඉන්දියාවට ගියොත් ඔවුන් අඳින පළඳිනිය විදිය වෙනස්, කතා බහ කරන විදිය වෙනස්, භාෂාව පාවිච්චි කරන විදිහ වෙනස්. හැබැයි අපිට ඔවුන් පිළිබඳව දැනුමක් අවබෝධයක් හෝ ඔවුන් පිළිබඳව වටහා ගැනීමට යම් අධ්‍යයනයක් අපි නිරත වෙලා තියෙනවා නම් අපිට හරිම ලේසි චරිත නිරූපණයක් ගොඩනගා ගන්න. ඉතින් දුවේ පුතේ අපි මේ මානුෂ්‍ය චරිත නිරූපණය කරනකොට ඔවුන්ගේ බාහිර ස්වභාවයන් ඔවුන්ගේ අනුකරණයන් වලට යොදා ගන්න උපකරණ ආදිය ඇඳුම් ආයිත්තම් පිළිබඳවත් අවබෝධය ලබන්නට අවශ්‍යයි. සෑම විටම නාට්‍ය පිටපතකට චරිතයක් යොදා ගන්නකොට ඒ චරිතයේ තියෙන මානුෂික බව කියන එක අපිට මතු කරන්න ඕනේ. ඒක අපි අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න හොඳ නැහැ. මොකද වේදිකා නාට්‍යයක් මිනිසුන් අරඹනකොට විශ්වසනීයත්වය කියන එක හරිම වැදගත්. ඒක පිළිගන්න පුළුවන් වෙන සාධක ඉදිරිපත් කිරීම හරි වැදගත්. ඉතින් ඒ පිළිගන්න බැරි දේවල් අපිට වේදිකා නාට්‍යකින් ඉදිරිපත් කරොත් අපේ නාට්‍ය සාර්ථක වෙන්නේ නැහැ. අපේ චරිත නිරූපණය සාර්ථක වෙන්නේත් නැහැ. ඒක නිසා ඒ අවස්ථාවට උචිතව වචන කතා කරන එක, ඒ අවස්ථාවට උචිත චර්යාවන් ප්‍රදර්ශනය කරන එක, භාව ප්‍රකාශනයන් ඉදිරිපත් කරන එක අපි ඊටාම සියුම්ව සිදු කළ යුතුයි. අන්න ඒකට අපිට මේ මනුෂ්‍ය චරිත පිළිබඳව අධ්‍යයනය කිරීම ඊටාම වැදගත්. ඉතින් ඒක නිසා පුද්ගල චරිතයක් නිරූපණය කිරීමේදී වයස, සමාජ තරාතිරම, අධ්‍යාපන තත්ත්වය, වෘත්තීමය තත්ත්වය, රුචි අරුචිකම් පිළිබඳව ඒ නළුවා ඒ චරිතයේ ගැඹුරට අධ්‍යයනය කරන්නට ඕනේ. එතකොට තමයි මේ මනුෂ්‍ය චරිතය ඊටාම අවංක ලෙස, සජීවී ලෙස තමන්ගෙන් ඉදිරියට ප්‍රතිනිර්මාණය කරලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කරුණු අවබෝධ කරගත යුතු වෙනවා පුතාලා මානුෂික චරිත නිරූපණය කිරීමේදී. අපි ඊළඟට බලමු කොයි විදිහටද සත්ව චරිතයක් නිරූපණය කරන්න කියලා.